හරි පුතාලා මේක ඇඳගත්ත නේද නෝට් එකේ කම්පියුටර් එකේ පාර්ට්ස් ඇඳගත්තද මේක ඇඳගත්තනේ හරි හරිද right දැන් එතකොට අපි දැන් මේ කතා කර හිටියේ කම්පියුටර් එක ගැනනේ සර් ගිය සතියේ පෙන්නුවා වීඩියෝ එකක් පෙන්නුවා කම්පියුටර් එක ඇතුලේ කම්පියුටර් එක ගලවද්දි මොනවද තියෙන්නේ නේ කම්පියුටර් ගලව කේසින් එක ඇතුලේ මොනවද තියෙන්නේ ප්‍රොසෙසර් එක RAM එක හොඳද හાર્ඩ් ඩ්‍රයිව් එක අපි ඒව එකින් එක ගලවන වීඩියෝස් ටිකක් බැලුවා හොඳ ඊට පස්සේ බලලා ඊට පස්සේ ඒ වීඩියෝ එකේ දුන්න ආයෙ කෑලි එකින් එක හයි කරන වීඩියෝස් ටිකක් තිබුණානේ වීඩියෝ එකක් තිබුණේ හරි එතන මම ඔය පුතාලට පොඩි අදහසක් දෙන්න තමයි මේ වීඩියෝ එක පෙන්නුවේ හොඳද දැන් අපි පුතේ බලමු දැන් මේ කම්පියුටර් එක කියන්නේ මං ගිය සතියේක හරියට මේ කම්පියුටර් එක කියන්නේ කියලා හරියට නිකන් මේ මිනිස්සෙක් වගේ කියලා. හොඳද? කම්පියුටර් එක කියලා කියන්නේ හරියට නිකන් මිනිස්සෙක් වගේ. හොඳද? හරි. දැන් අපි මේ කම්පියුටර් ගැන කතා කරද්දී මේ එතකොට දැන් අපිට මේ පුළුවන් පුතේ කම්පියුටර් එක මේ කොටස් කීපයකට කඩා ගන්න පුළුවන්. හොඳද? අපිට කම්පියුටර් එක කොටස් කීපයකට කඩා ගන්න පුළුවන්. හරි. දැන් මේ ඒ කොටස් ටික තමයි මේ we can categorize those part into components according to the nature of the function they do. දැන් මේ කම්පියුටර් එකේ අපි දැන් බලවන්නේ දැන් අපි දැක්ක කම්පියුටර් එකේ කෑලි ගොඩාක් තියෙනවා. හොඳද? එතකොට ඒ තියෙන කෑලි අනුව අපිට පුළුවන් පුතේ මේ එක එක කොටස් වලට කඩා ගන්න. හොඳද? දැන් අපි මෙන්න මේ ෆොටෝ එක දිහා අපහු බැලුවොත්. හොඳද? මෙන්න මේ ෆොටෝ එක දිහා බැලුවොත් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. හරි. හොඳයි. දැන් බලන්න. දැන් පුතේ මෙතන හොඳද? දැන් මෙන්න මෙතන තියෙනව නේද මොනවද? මවුස් එක තියෙනවා. කීබෝඩ් එක තියෙනවා. හොඳද? ඊට පස්සේ පුතේ ස්පීකර් එක තියෙනවා. ඊට පස්සේ මොනිටර් එක තියෙනවා. හොඳද? හරි. ඔන්න දැන් මම පුතේ මගේ කම්පියුටර් එකේ ඔන්න මම දැන් මේ ඕපන් කරගත්තා මේ Microsoft Word කියන software එක. හොඳද? දැන් පුතාලට මේක ඉස්සරහට ඉගෙන ගන්නෙම තියෙනවා. හොඳද? දැන් මට කියන්න මම දැන් මේ මෙතන මම දැන් ටයිප් කරන්න හදනවා මගේ නම. හොඳද? හොඳට බලන් ඉන්න ඕන. හොඳද? මම දැන් මෙතන ටයිප් කරනවා මගේ නම. හොඳද? දැන් සර්ගේ නම සංජීව පෙරේරා. හොඳද? හරි. දැන් කියන්න මම මේ ටයිප් කරා. හොඳද? ටයිප් කරානේ. මේ ටයිප් කරන්න මම මොකද්ද පාවිච්චි කරේ? මොකද්ද පාවිච්චි කරේ? මම ටයිප් කරන්න පාවිච්චි කරන්නේ කීබෝඩ් එකනේ. මොකද්ද පාවිච්චි කරේ? මෙන්න මෙයානේ. මෙයා තමයි පාවිච්චි කරන්නේ. මොකද්ද? කීබෝඩ් එක පාවිච්චි කරන්නේ. දැන් ඊට පස්සේ මම මවුස් එකෙන් මොනවද කරන්නේ? දැන් මට මවුස් එකෙන් පුළුවන් නේද? දැන් මම ඩෙස්ක්ටොප් එකට ගියොත් හොඳද? දැන් මට ඩෙස්ක්ටොප් එකට ගියොත් මට පුළුවන් මොකක් හරි software එකක් උඩ ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න පුළුවන් නේ. මේ දැන් මේ ටක්ස් පේන්ට් එකට ගිහිල්ලා මේ ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න පුළුවන්. හොඳද? ඒ කියන්නේ පුතේ දැන් කම්පියුටර් එකට
කම්පියුටර් එකට මට මේ මොකක් හරි ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙන්න. හොඳද? මොකක් හරි දෙයක් කරන්න කියලා. හරි? එහෙම නැත්නම් ඉන්පුට් එකක්. අපි කියනවට පුතේ ඉන්පුට් කියලා. හොඳද? මට ඉන්පුට් එකක් දෙන්න මට මේ මවුස් එක පාවිච්චි දැන් මේක නේද ටච් ස්ක්‍රීන් කියලා ටච් එකක්. හොඳ මම මේක පුතාට ඉස්සරහ දාලා දෙන්න. මම දැන් මේ ඔක්කොම කරන්නේ මවුස් එකෙන් තමයි. නේද? ඔක්කොම මවුස් එකෙන් කරන්නේ. හොඳ? හරි. දැකගන්න. මම මේ ඔක්කොම කරන්නේ පුතේ මවුස් එකෙන්. හොඳද? ඉතින් දැන් අපි මේ ඔන්න ඔය වගේ වට කියනවා input devices කියලා කියනවා. හොඳද? අපි මෙන්න මේ වගේ වට කියන පුතේ input devices කියලා. ඒ කියන්නේ කම්පියුටර් එකට පුතේ මොකක් හරි අපි දෙයක් ඇතුළත් කරන්න. ඒ කියන්නේ අපි ටයිප් කරන්න වේවා. හොඳද? එහෙම නැත්නම් මවුස් එකෙන් අපි ඩබල් ක්ලික් කරන්න, රයිට් ක්ලික් කරන්න, අන්න ඒ වගේ දේවල් කරන්න මේ අපරකින් මම මේ LED ලයිට් එක පත්තු කරගත්තා. හරි දැන් හරි. හොඳද? පත්තු කරගත්ත LED ලයිට් එකක් නේ. දැන් මොන හොඳට පේනවා. හරි. දැන් එතකොට අහන්නේ දින්නේ ඔය කෙනෙක් මිසික් කරන්ට් එක ගියද දන්නේ. දුවව ඉන්නවනේ අහන්නේ දින්නේ. Yes sir. හරි. good. හොඳයි. right. අහන් ඉන්න. හොඳයි. දැන් එතකොට අපි පුතේ කම්පියුටර් එකේ මේ උඩ තියෙන අපිට මම රෙකෝඩින් දාලා මම ගෲප් එකට දාන්න මේක. හොඳයි පස්සේ. හරි. අනිත් කට්ටියට බලන්න. හොඳයි. එතකොට කම්පියුටර් එකේ තියෙන පුතේ කොටස්. හොඳද? අපිට කඩන්න පුළුවන් ප්‍රධාන කොටස් කිහිපයකට මෙන්න මේ. හොඳයි. input devices, output devices. හොඳද? ඊට පස්සේ central processing unit කියලා තියෙනවා, main memory කියලා තියෙනවා, storage devices, ඊට පස්සේ communication devices. හොඳයි. අපි දැන් ওই ටික ලියාගමුකෝ. හොඳද? හරි. ලියන පුතේ නෝට් එක ගන්න. නෝට් එක අරගෙන ලියන්න. නෝට් එක අරන් ලියන්න. මාතෘකාවක් ලියන්න. සර් මම මේ පළවෙනි දවසේ ඉඳන් මොනවත් පොතේ ලියලා නැහැ. ඇයි ගිය සතියේ පුදුව ආවේ නැද්ද පන්තියට? මම YouTube එකේ බැලුවේ. ඒක ලියාගන්න වෙලා නැති වුණා. right, that's okay. හොඳද? That's fine. පුතා එක පිටුවක් ඔව් පළවෙනි පිටුව ඉඳ තියන්නකෝ පොතේ. එතන ඇඳ ගන්න ඕනේ මෙන්න මේක. හොඳද? පළවෙනි පිටුවේ මෙන්න මේක ඇඳ ගන්න ඕන. හොඳේ. ඕක ඇඳලා කොටස් ටික ලස්සනට කම්පියුටර් එකේ කොටස් ටික නම් කරගන්න ඕන. හොඳද? ඒක පුතා YouTube එක බලලා ආයෙ කම්ප්ලීට් කරගන්න. හොඳද? දැන් කන්ද දෙවෙනි පිටුවෙන් ඉඳන් ලියන්න පටන් ගන්නකෝ. හොඳද? That's fine. හොඳේ. සර් ඔබද? there's a power cut noise. මට හිතුණා. හරි. පුතා රැප් එකෙන්ද ඉන්නේ? ඔව් සර් තව ටිකක් කරලා යන්න පුළුවන්. Oh, no worries. මං වීඩියෝ කරනවා රෙකෝඩ් කරනවා ඒ හින්දා මම රෙකෝඩින් දාන්නම්. එතකොට මිස් වෙච්ච ඔක්කොම බලන්න ආයෙ ඩබල් චෙක් කරන්න අනිවාර්යෙන් වීඩියෝ පස්සේ බලන්න. මම දාන්නම් ගෲප් එකට. හරි. Thank you sir. හරි. හරි. ලියන්න පුතේ මාතෘකාවක් දැන් categories
of computer components කියලා මාතෘකාවක් ලියන්න. categories of computer components. අපිට දැන් computer එකේ තියෙන components අපිට පුළුවන් මෙන්න මේ වගේ කෑලි වලට කඩන්න පුළුවන්. හොඳද? හරි ඊට පස්සේ ලියන්න. පස්සේ ලියන්න පුතේ we can categorize computer parts. වරහන් අතර components. We can categorize computer parts according to the මෙන්න මේ ටික රතු පාටින් ලියා ගන්න. හොඳයි. nature of the functions they do. හොඳයි. මේ ටික රතු පාටින් හරි නැත්නම් රතු පාටින් අන්ඩර්ලයින් කරගත්තා තමයි. හොඳයි. මෙන්න මේක තමයි මාතෘකාව. හොඳයි. ඊට පස්සේ මේ ටික ලියන්න. හොඳයි. අපි දැන් මේ කම්පියුටර් එකේ පුතේ තියෙන කොටස් ටික අඳුර ගන්න හදන්න. හොඳද? දැන් මතකද සර් එදා කිව්වා මේ කම්පියුටර් එකක් කියලා කියන්නේ හරියට මොකක් වගේද? හරියට මිනිස්සෙක් වගේ කියලා කිව්වනේ. හරියට මිනිස්සෙක් වගේ තමයි කම්පියුටර් කියලා කියන්නේ. හොඳද? හරි. දැන් එතකොට දැන් කම්පියුටර් එකකට පුළුවන් පුතේ අපි වගේ ශබ්ද අහන්න පුළුවන් නේ. ශබ්ද රෙකෝඩ් කරගන්න පුළුවන්. හරි. දේවල් දකින්න පුළුවන්. හරිද? එයාට කැමරාවක් අපි ගැහුවොත් එයාට වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. මයික් එකක් ගැහුවොත් ශබ්ද ඇතුළට කම්පියුටර් එක රෙකෝඩ් කරගන්න පුළුවන්. නේ? අපි හදින කණෙන් ශබ්ද අහනවා වගේ තමයි. ඇහෙන් දකින්නවා වගේ තමයි. හරි නේ? අපිට ඊට පස්සේ මවුස් එකක් කීබෝඩ් එකක් පාවිච්චි කරලා අපට දත්ත ඇතුළත් කරන්න පුළුවන් අපේ කම්පියුටර් එක. හරිද? එතකොට අපි දැන් මේ ඇතුළත් කරන දත්ත අපිට දැන් කම්පියුටර් එකෙන් අපි එළියට යමක් ගන්නෙ කොහොමද? මොකෙන්ද පේන්නේ අපිට? කම්පියුටර් එකෙන් අපි එළියට යමක් දකින්නේ කොහොමද? දැන් කම්පියුටර් එකේ කරන ඔක්කොම දේ අපට පේන්නේ මොකෙන්ද? ස්ක්‍රීන් එක. ඈ? ස්ක්‍රීන් එක. කරන දේවල් ටික අපට පේන්නේ ස්ක්‍රීන් එකේ. එහෙම නැත්නම් මොනිටර් එකේ. එහෙම නැත්නම් ඩිස්ප්ලේ එකේ. ඩිස්ප්ලේ එක. එහෙම නැත්නම් මොනිටර් එක. එහෙම නැත්නම් අපි ස්ක්‍රීන් කියලා කියන්නත් පුළුවන්. හරිද? එතකොට මට දැන් කියන්න බලන්න. දැන් මේ අපි මම දැන් මේ මෙන්න මේ වගේ මොකක් හරි ડોකියුමන්ට් එකක් හදනවා. හරිද? මොකක් හරි ડોකියුමන්ට් එකක් හදනවා. මේ හදන ડોකියුමන්ට් එක මට ගන්න ඕන වෙන පුතේ කොලයකට. හරිද? මේ බලන්න. දැන් මේ තියෙන්නේ සර්ගේ වෙරටිවුට් එක. ලොකු අයියලාගේ නේ. මේ 10 වසර අයියලාගේ. දැන් හිතන්න මට මේක මොකේද ගන්න ඕන? මට මේක ගන්න ඕන පුතේ කොලයකට. හොඳේ. මට ඕක A4 කොලයකට ගන්න ඕන. හොඳේ. දැන් ඔය කොල තියෙන half sheet කොලයකට ගන්න ඕන. එහෙම ගන්න මම කොහොමද ගන්නෙ? print කරලා නේ. මම එහෙනම් මොකද කරන්න ඕන? මේ කම්පියුටර් එක සම්බන්ධ කරනවා printer එකට නේ. මේ වගේ printer එකටම සම්බන්ධ කරනවා කම්පියුටර් එක. හොඳද? එතකොට මේකේ මම නිකන් මේ සරල වෙන්නේ හරි. හරි. එතකොට මෙතනින් කොල දාලා මෙතනින් වන කොලේ එළියට එනවා. හරිද? නේ print out එකක් ගන්න පුළුවන්. එතකොට අන්න ඒව තමයි පුතේ output කියලා කියන්නේ. හොඳද?
දැන් මට කම්පියුටර් එකෙන් ශබ්දයක් මට එළියට අහගන්න ඕනේ. හොඳේ. සින්දුවක් ප්ලේ කරන්න ඕනේ. කොහොමද අහන්නේ? මොකක් පාවිච්චි කරලාද? ස්පීකර් නේ. ස්පීකර්. යා. හරි. ස්පීකර් පාවිච්චි කරලා මට පුළුවන් මොකක්ද? කම්පියුටර් එකෙන් ශබ්දයක් මට එළියට ගන්න පුළුවන් නේ. දැන් කම්පියුටර් එකේ ස්පීකර් එකක් තිබ්බ නැත්නම් මට කිසිම ශබ්දයක් මෙතනින් මට අහන්න විදියක් නැහැ නේ. අනිවාර්යෙන් ස්පීකර් එකක් ඕනමයි. හොඳේ. ඉතින් මට ශබ්දයක් මෙතනින් එළියට ගන්න ඕන නම් අවුට්පුට් කරගන්න ඕන නම් ස්පීකර් එකක් තියෙන්න ඕන. හොඳේ. එතකොට ස්පීකර් කියලා කියන්නේ අවුට්පුට් ඩිවයිස් එක. මට මොන හරි දෙයක් බලා ගන්න ඕන. මේ ස්ක්‍රීන් එකේ මොන හරි දෙයක් බලා ගන්න ඕන නම් අනිවාර්යෙන් මොනිටර් එකක් ඕන. ඩිස්ප්ලේ එකක් ඕන. හොඳේ. ඒක මොනිටර් කියලා කියන්නේ අවුට්පුට් ඩිවයිස් එකක්. හොඳේ. මට මෙතනින් මොකක් හරි කොලයකට print කරගන්න ඕන නම් printer එකක් ඕන. හොඳේ. ඒක printer එකක් කියලා කියන්නේ output devices. හොඳද? ඒ output devices. හොඳේ. හරි. අපි ලිව්ව එතකොට හරි. දේටු. හරි. පල්ලෙහා පුතේ ලියන්න. අපි categories පුතේ දැන් ඔය පුතාලගේ පොතේ තියෙන හැටියට categories තියෙනවා ඔන්න ඔය තියෙන categories ටික. හොඳද? ලියන්නකෝ. 1 හොඳේ. input devices categories තියෙන 6ක්. හොඳේ. එතකොට ඒ අදාළ කම්පියුටර් එකේ තියෙන කොටස් කරන කාර්යය අනුව අපිට පුළුවන් කොටස් කීපයකට කඩා ගන්න. කොටස් වර්ග 6කට අපි කඩා ගන්නවා. හොඳද? input devices 2 output devices input devices output devices තියාගන්න. හොඳ. input devices output devices හොඳද? හරි. තුන්වෙනි එක තමයි central processing unit. central processing unit. හොඳේ. ඉතින් මෙහෙමයි අපි සාමාන්‍ය පොතේ කම්පියුටර් ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට කතා කරන්නේ මේ input devices නුයි output devices නුයි storage devices නුයි තමයි. හරි. storage සහ memory. හොඳේ. ඉතින් පුතාලගේ මේ පොතේ නෝට් එකේ එකක් වැඩියෙනුත් තියෙනවා. හොඳේ. මේ central processing unit කියන එක. හරි. කමන්නේ අපි ඒකේ විදිහටම ඉගෙන ගමු. හොඳේ. central processing unit. ඊට පස්සේ හතරවෙනි එක ලියන්න main memory. හරි. main memory. පුතාලා RAM කියලා අහලා තියෙනවා මම දැන් පෙන්නේ RAM එක කියලා. ඔය RAM එකට තමයි main memory කියලා කියන්නේ. ප්‍රධාන මතකය. main memory. Okay. Write down the fifth one. Storage devices. And the last one, communication devices. අපි ඔන්න කැටගරිස් ටික තමයි දරුවනේ කතා කරන්න හදන්නේ කම්පියුටර් එකේ කැටගරිස් විදියට according to the parts. හරි. කම්පියුටර් එකේ තියෙන parts වලට අනුව ඒව කරන ෆන්ක්ෂන් එක අනුව අපි ඔන්න කොටස් වලට අපි කඩාගත්තා. මේ කඩලා තියෙනවා මේ කම්පියුටර් එකේ තියෙන කොටස්.
හරි අපි දැන් පුතේ ඔය එකින් එක පොඩක් අඳුර ගන්න try කරමු හොඳද දැන් ඔන්න මෙහෙම හිතන්න දැන් පුතාලට කම්පියුටර් එකක් ළඟට ගියොත් හොඳද දැන් පුතාලා කම්පියුටර් එකක් දිහා බලන් හිටියොත් දැන් හිතන්න ඔන්න පුතාලා දකින්න දැන් යාළුවෙක් ගෙදර යනවා නැත්තම් ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකට යනවා හොඳ ලැබ් එකට ගියාට පස්සේ කම්පියුටර් එක දිහා බලන් ඉඳද්දී ඔය කට්ටියන් හිතෙන්න රයිට් මේක ඉන්පුට් ඩිවයිස් එකක් තමයි මේක අවුට්පුට් ඩිවයිස් එකක් හරි ඉතින් පුතාලට සමහරව තේරෙයි ඉන්පුට් එකක් දෙන්නත් පුළුවන් හැබැයි අපිට අවුට්පුට් එකකුත් වෙන දේවලුත් තියෙනවා කාටට කියන්න පුළුවන් මට ඉන්පුට් කරන්නත් පුළුවන් එතනම ඒකම අවුට්පුට් එකක් විදියට වැඩ ගන්නවා can anyone say something like that a device which act as an input but at the same time it act as an output device හිතන්න බලන්න ඉන්පුට් එකකුත් වෙනවා ඒ ගමම අවුට්පුට් එකකුත් දෙනවා යා පුතාලා ගෙදර තියෙනවා හැම එක්කෙනාගේම ගෙදර අනිවාර්යයෙන්ම තියෙනවා මොකද හිතෙන්නේ මෙන්න මේක ෆෝන් එකේ ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එක හිතන්න බලන්න දැන් අපිට පුළුවන් නේද මේක ටච් කරලා නේ මට මේක ටච් කරලා ඕපන් කරන්න පුළුවන් නේද පුතේ මට ඉන්පුට් එකක් නේ මට ඉන්පුට් එක මේකට දෙන්න පුළුවන් නේ මට ඉන්පුට් අපි දැන් හරියට මේ මොකද්ද මවුස් එකෙන් අර මවුස් එකෙන් ඩබල් ක්ලික් කරනවා වගේ නේද අපිට ටච් කරන්න පුළුවන් ඒ ගමම මොකද වෙන්නේ මට මේකෙන් අපි දැන් මොනිටර් එකෙන් මේ ඩිස්ප්ලේ එකෙන් බලනවා වගේ මට මේකෙන් පේනවනේ again same time input එකකුත් වෙනවා at the same time මේක output එකක් විදියටත් වැඩ කරනවා හරි input එකක් සහ output එකක් විදියට වැඩ කරනවා ඒක තේරුණාද හරි කො බලන්න එයාපෝට් එකට ගිහලා තියෙන කට්ටිය නැත්තම් ගෙදර ටැබ්ලට් එහෙම තියෙන කට්ටිය ටැබ් එකේ තියෙන තෝගේ ස්ක්‍රීන් එකක් නේද ටැබ් එකෙත් අපිට ටච් කරන්න පුළුවන් නේ ටච් කරලා අපිට පේන එක අපිට පේනවා ඒකම අපිට අතින් ඉන්පුට් දෙන්න පුළුවන් හරි අන්න ඒකත් පුතේ ඉන්පුට් ඩිවයිස් එකක් වගේම අවුට්පුට් ඩිවයිස් එකක් විදිහට වැඩ කරනවා හොඳද මේ ඔය සාමාන්‍ය පුතේ එයාපෝට් වල එහෙම තියෙනවා එයාපෝට් එකේ දැන් ඔය තියෙනවා ලොකු ටච් ස්ක්‍රීන් තියෙනවා හොඳද ලොකු ටච් ටීවී වගේ හොඳ ටීවී වගේ ලොකු ටච් ටීවී තියෙනවා එතකොට මේ ඒකේ ඔක්කොම ටච් එකෙන් තමයි කරන්න තියෙන්නේ හොඳ ටයිප් කරන්න තියෙන ටච් එකෙන් දැන් ටයිප් කරන්න ඕන වුණාම අර පැත්ත කීබෝඩ් එක අයිකන් එකක් තියෙනවා ඒ කීබෝඩ් එක ටච් කරපුවම ලොකෝට කීබෝඩ් එක එනවා ස්ක්‍රීන් එකේ ඉතින් අපිට ගහන්න ඕන එක එතන ගහලා ඒකෙන්ම ටච් කරලා එන්ටර් කරන්න පුළුවන් හොඳද එතකොට දැන් හිතන්න දැන් අපි ප්ලේන් එකක් යනකම් බලන් ඉන්න එයාපෝට් එකේ හොඳද ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැ පැයක් විතර ඉන්නත් වෙන සමහරවල් ඉතින් ඒ වෙලාවට අපිට ඉන්ටර්නෙට් යන්න ඕනේ නෑ ATM මැෂින් වල තියෙන්නේ තේවමද exactly ATM එකේ තියෙන්නේ same thing ඒ කියන්නේ පුතේ ඔන්න හරි touch screen එකක් තියෙනවා නම් touch screen එක කියලා කියන්නේ මොකද්ද input එකක් වගේම output එකක් විදිහට ඇක්ට් කරන device එක very good හරි ATM machine එකේ තියෙන්නේ අන්න ඒවම තමයි හරි සමහර ATM machine වල තියෙන්නේ touch ඒවානේ සමහර ඒවාගේ නම් බටන් ඔබන්න තියෙන හැබැයි සමහර ඒවාගේ touch එකෙන්ම තමයි බටන් ටික ඔබන්න තියෙන්නේ හරි අපිට පේන ගාම touch කරන්න තියෙනවා හරි ඔන්න දැක්කනේ සමහර ඒවා input output දෙකම තියෙන ඒවා ඔන්න එහෙම devices උත් තියෙනවා හොඳේ හරි එතකොට ලියන්න පුතේ අපි දැන් ඔය එකින් එක අපි ලියමුකෝ හොඳේ දැන් ආය පල්ලෙහා එක දාලා ප්‍රධාන මාතෘකාවක් ලියා ගන්න අනු මාතෘකාව input devices කියලා අපි input devices කියන්නේ මොකක්ද කියලා මතක් වෙනත් එක ලියාගමු පුතේ හොඳේ input devices
හරි input devices කියන්නේ හොඳේ අපි ලියමු මම පුතාලට මේ කියන ලියාගන්න පොතේ දෙන මම දෙකම දෙන්නේ same thing හරි the devices which are used to enter data and instructions මෙන්න මේ ටික පුතේ රතු පාටින් underline කරගන්න enter data and instructions කියන devices which are used to enter data and instructions to computers are called input devices මේ ටික underline කරගන්න හොඳේ enter data and instruction හොඳේ enter data and instructions අපි input කියලා කියන්නේ අපි කම්පියුටර් එකට දත්ත මොනවා හරි දෙන්න පාවිච්චි කරන හරි දත්තයක් හරි instruction එකක් හරි දෙන්න පාවිච්චි කරන දේවල් වලට හොඳද මොකද්ද පුතේ හරි දැන් මෙන්න උදාහරණ ටිකක් තියෙනවා හොඳද mouse keyboard හොඳේ microphone ඊට පස්සේ web camera දැන් මේ සර් පුතාලට සර්වර් පේන්නේ කොහොමද දැන් මේ laptop එක උඩ තියෙනවා කැමරාව හොඳද අන්න මේ තියෙන හරි මෙන්න කැමරාව හරි අන්න කැමරාව වහන් හරි දැක්කත් හරි ඒතර කැමරාවෙන් තමයි මම ලැප්ටොප් එක හරියට කම්පියුටර් එකේ ඇහැ වගේ හොඳ එයා ඒකෙන් තමයි එළිය බලන්නේ හරි ඔන්න කම්පියුටර් මාව පේන්නේ කැමරාවෙන් හොඳ ඉන්පුට් එකක් හරි මෙයා වීඩියෝ එකක් අපි එළිය පවතින කැමරාවෙන් දෙන වීඩියෝ එක තමයි මෙයා ගන්න හොඳද එතකොට වෙබ් කැමරා කියලා කියන්නේ ඉන්පුට් එක මේ බාකෝඩ් රීඩර් කියන්නේ මොකක්ද කියන්න බලන්න barcode reader කියන්නේ සර් ස්කෑන් කරන මේ මොනවාද අපි WhatsApp එක ඔව් සර් ෆුඩ් සිටියේ තියෙන අර WhatsApp දාගන්න එක ෆෝන් එකෙන් අර සයින් ඔව් හරි මේ QR scan එක find it in supermarket හරි exactly හරි ඔව් දැන් WhatsApp දාගන්නේ පුතේ QR code එක හොඳද QR readers කියලා වෙනම තියෙනවා හොඳද QR readers කියලා වෙනම තියෙනවා barcode කියලා කියන්නේ මෙන්න මේකට මේ බලන්න සර් පෙන්නන්නම් ඒක barcode පුතාල දැන් මොන හරි මේ බඩුවක් ගත්තොත් කඩේ තියෙන මෙන්න මේ තියෙන දැන් මේ තියෙන සර් මවුස් එකක් කඩෙන් ගෙනාපු වෙට්ටියක් හොඳද දැන් මවුස් එක ගන්න මෙහෙම තියෙන්නේ පුතාලට පේනවද බලන්න මේකේ ගහලා තියෙනවා මෙන්න මේ තියෙන පේනවද මොකක්ද ඒ තියෙන්නේ ඒ තියෙන උගත බාකෝඩ් එක හොඳද මෙන්න මේ බාකෝඩ් තියෙන ගොඩාක් සුපර් මාකට් එකේ තියෙන බඩුවල හොඳද මේ බාකෝඩ් එකේ තියෙන ඇතුළේ ගොඩක් දත්ත තියෙනවා ඒ භාණ්ඩේ නම වෙන්න පුළුවන් ඒකේ ප්‍රොඩක්ට් එක කෝඩ් එක වෙන්න පුළුවන් ප්‍රයිස් එක වෙන්න පුළුවන් ගොඩක් ඒවා තියෙනවා මේක ඇතුලේ හොඳද ඒතර මේක රීඩ් කරන්න පුළුවන් ඒවට තමයි බාකෝඩ් රීඩර් කියන්නේ හොඳද අර වෙනම නිකන් අර ගන්න එකක් වගේ පොඩි එකක් තියෙනවා මේකට අල්ලපුවාම එයාට අක් ගාලා ඩිටෙක්ට් කරගන්න මොකක්ද මේ භාණ්ඩය කියලා හොඳ බාකෝඩ් කියලා කියන්නේ ඔන්න ඕකට හොඳ බාකෝඩ් රීඩර් කියලා කියන්නේ ඒක රීඩ් කරන එකට හොඳද
මේ දැන් මේ තියෙන මාක පෙන් එකක් හොඳ මාක පෙන්න මේ මාක පෙන් එකේ තියෙන බාකෝඩ් එක පේනවා අදින් පොඩි හරි ඒකෙත් තියෙනවා හොඳද එතකොට බාකෝඩ් රීඩර් කියන එකට දැන් අපේ කවුද දිනුත් පුතා කිව්වේ මෙන්න මේක හොඳද QR code QR code කියලා කියන්නේ මේ වගේම තව එකක් හොඳද QR code කියන්නේ මේ වගේම තව එකක් හැබැයි barcode එකට වඩා පොඩ්ඩක් වෙනස් හොඳද QR code එක කියන්නේ barcode එකේ වගේම දෙයක් හැබැයි වෙනස් එකක් හොඳද QR code දැන් අර WhatsApp දාගන්න පාවිච්චි කරන්න ඒක තමයි හරි QR code එක හොඳද එතකොට QR code අපිට සාමාන්‍යයෙන් කැමරාවෙන් වගේ රෙකෝඩ් කරලා ස්කෑන් කරන්න පුළුවන් හොඳද දැන් ෆෝන් එකේ කැමරාව ඔන් කරලා QR code එක ස්කෑන් කරන්න පුළුවන් හොඳද හැබැයි barcode කියවන්න වෙනම barcode reader තියෙනවා හොඳ මේ තියෙන barcode reader එක මේ පේනවනේ දැන් අර සුපර් මාකට් එකේ ඉන්න නැන්දලා හැම ඒක තමයි ටක් ගාලා අල්ලන්නේ අපි දැන් මොන හරි බඩු ගේන්න ගත්තාම මේක තමයි අල්ලන්නේ හරි ඒතර ඒක තමයි ටක් ගාලා ස්කෑන් කරලා දාගන්න ටයිප් කර කර ඉන්න ඕනේ මොකද්ද භාණ්ඩේ නම ගාන ඒක මුකුත් දාන්න ඕනේ හරි හරි එතකොට මේ ස්කෑනර් කියලා කියන්නේ මොකද්ද ස්කෑනර් කියලා කියන්නේ ඒකෙම අපි කම්පියුටර් එකකින් ඉන්න ස්ටෑන් අපිට printer එකට සම්බන්ධ printer කම්පියුටර් එකට printer එකට සම්බන්ධ කරලා ඒකේ තියෙනවනේ උඩම ස්කෑනර් එක ඒක ස්කෑන් කරාම අපිට ඒක රිවිව් එකක් ගන්න පුළුවන් කම්පියුටර් එකේ හරි ස්කෑනර් කියලා කියන්නේ දැන් හිතන්න ඔන්න පුතාලා චිත්‍රයක් අඳිනවා දැන් ඔන්න ගෙදර තියෙන පත්තර කොලයක හරි කැලෙන්ඩරයක් පිටිපස්සේ හරි A4 කොලයක හරි CR පොතක හරි ඔන්න හිතන්න ලස්සන චිත්‍රයක් අඳිනවා හොඳේ ඇඳලා පාට කරලා ප්‍රැඩික්නම් වලින් හරි පාට පැන්සල් වලින් හරි ලස්සන චිත්‍රයක් අඳිනවා හොඳේ දැන් හිතන්න මේ චිත්‍රේ පුතාලට කම්පියුටර් එකට ෆොටෝ එකක් විදියට ගන්න ඕන හොඳේ ඒ කියන්නේ කම්පියුටර් එකේ තියෙන ෆොටෝ එකක් විදියට හොඳේ දැන් ඒ කියන්නේ මෙන්න මේ වගේ හරි දැන් අපේ කම්පියුටර් එකට පුළුවන් ෆොටෝ සේව් කරගන්න හොඳේ ෆොටෝ එකක් නෑ පෙන්න හොඳේ හරි දැන් මේ වගේ දැන් මේක නම් මේ ඇත්ත ෆොටෝ එකක්නේ හරි මේ ඇත්ත ෆොටෝ එකක් තියෙනවා හරි දැන් ඒ වගේ මොකක් හරි ෆොටෝ එකක් අඳින චිත්‍ර පුතාලට ඕන නම් කම්පියුටර් එකට ගන්න හරි එතකොට ගන්න පුළුවන් හොඳම විදිය තමයි ස්කෑනර් එකක් පාවිච්චි කරන එක හොඳයි දැන් මේ තියෙන මේ බලන්න දැන් මේ තියෙන ස්කෑනර් එක හොඳද මේ එතකොට දැන් මේ ස්කෑනර් එකත් පුතේ හරියට නිකන් අර මේ printer වගේ තමයි හරි හැබැයි printer එකේ අනිත් පැත්ත හොඳද ස්කෑනර් එක අපි ගහනවා කම්පියුටර් එකට ගහලා මේ ස්කෑනර් එකේ අර උඩ තියෙනව නිකන් අර අරින්න ඔය පියනක් වගේ ඔය පියන උස්සලා අපි ඇතුළට දානවා අපි අර ඇඳපු චිත්‍රේ හරි A4 කොලේ හරි ඒක දානවා ඒක ඇතුළට හොඳයි දාලා මේ ස්කෑන් කරන software එකෙන් ස්කෑන් කරපුවාම ෆොටෝ එකක් හොඳයි ෆොටෝ එකක් මට කම්පියුටර් එකට සේව් කරගන්න පුළුවන් හොඳද අන්න ඒකත් මොකද්ද කරේ අන්න ඉන්පුට් එකක් නේ ඉන්පුට් එකක් හරි අපේ ඇත්ත ලෝකයේ තියෙන චිත්‍රයක් දැන් හිතන්න ඕනේ පුතාලට ඕනේ ඔයාලා අඳින චිත්‍රයක් මොන හරි තරඟයකට යවන්න ඕනේ හොඳේ චිත්‍ර තරඟයකට අපි හිතමු මේ චිත්‍ර තරඟය කියන්නේ ඔයගොල්ලෝ අඳින අපි හිතමු අන්තර්ජාතික චිත්‍ර තරඟයක් හොඳේ අපි හිතමු නිව්යෝක් වල තියෙන හරි so they are asking to send as a email හරි email එකක් විදියට චිත්‍රය යවන්න ඕන හොඳේ එහෙනම් මොකද්ද කරන්න ඕන අපි එහෙනම් අපි චිත්‍රය ගන්න ඕන මුලින්ම ඊමේල් කරන්න නම් ෆොටෝ එකක් විදියට ගන්න ඕනනේ අපි නිකන් බලමු kids painting මේ තියෙන හරි දැන් මෙන්න මේක හරි ඊට පස්සේ මේ තියෙන මෙන්න මේක හරි මෙන්න මේව ස්කෑන් කරපුවා වෙන්නේ පුතේ මේ පේනවා මේ ඇත්ත කොලේක ඇඳපු ෆොටෝ එකක් නේ ඉතින් මේක අරන් දීන ස්කෑන් කරලා වෙන්න පුළුවන් හරි
ඒතර ඔන්න ඔය ෆොටෝ එකක් තමයි අපි කම්පියුටර් එකට ගන්න. හරි. ස්කෑන් කරලා. ඒතර ස්කෑනර් කියන්නේ අන්න ඒකට. හරි. ස්කෑනර් කියලා කියන්නේ ඒකට. හොඳද? එතකොට මයික්‍රොෆෝන් කියලා කියන්නේ මයික් එක දන්නවනේ. දැන් සර්ගෙත් මයික්‍රොෆෝන් එකක් තියෙනවා. පුතාලා මෙතන ස්ටාර්ට් බටන් එක ක්ලික් කරලා sorry මේ සර්ච් එක උඩ ක්ලික් කරලා මෙතන ගහන්න බලන්න මයික්‍රොෆෝන් කියලා. නෑ sorry මයික්‍රොෆෝන් නෙවෙයි. රෙකෝඩර් කියලා ගන්න RECORDER රෙකෝඩර්. එතකොට එකක් ඒ පුතේ voice recorder කියලා. voice recorder කියලා එකක් ඒ. අවුත්. දැන් මෙතන අපිට දැන් ඔන්න අපේ දැන් සර්ගේ ලැප් එකේ තියෙනවා මයික් එකක් තියෙනවා. හොඳේ. ඉතින් මට දැන් මගේ කටහඬ රෙකෝඩ් කරගන්න ඕන නම් මට මේ මයික්‍රොෆෝන් එක පාවිච්චි කරලා මේක එබුවට පස්සේ මෙයා දැන් මගේ කටහඬ රෙකෝඩ් කරගන්න පටන් ගන්නවා. හොඳද? මම දැන් නම් මේක රෙකෝඩ් වෙන්නේ මොකද මේ මම දැන් පුතේ zoom එකෙන් රෙකෝඩ් කරනවානේ. ඒ හින්දා මෙයාට එකපාර දෙකක් රෙකෝඩ් කරන්න බැරුව ඇති. හරිද? අනේ රෙකෝඩ් වෙනවනේ. රෙකෝඩ් වෙනවා. හරි. දැන් ඔන්න මම කියන්නේ පේනවනේ. මම කියන එක දැන් රෙකෝඩ් වෙනවා. මේ වෙලාව යන්නේ. මම දැන් මේක නැවැත්තුවොත් ඔන්න දැන් රෙකෝඩින් එක නවතිනවා. හරි. මම දැන් මේක මෙතෙන්ට ආවේ. මේක ප්ලේ කරලා බැලුවොත් ඔන්න බලන්න. මම දැන් කතා කරන්නේ නැහැ. අනේ රෙකෝඩ් වෙනවනේ. රෙකෝඩ් වෙනවා. හරි. දැන් ඔන්න මම කියන්නේ පේනවනේ. මම කියන එක දැන් රෙකෝඩ් වෙනවා. මේ වෙලාව හරි. දැක්කනේ. දැන් ඔයගොල්ලෝ සින්දුවක් කිව්වොත් සින්දුව උන රෙකෝඩ් වෙනවා. හරි. බලන්න මයික්‍රොෆෝන් එක තියෙනවද කියලා. සර්ච් එකේ ගහන්න පුතේ ස්ටාර්ට් කියලා sorry මේ සර්ච් එකේ ගහන්න රෙකෝඩර් කියලා. ඔන්න සර්ච් නම් කරන්ට් එක ආවා. සර් රෙකෝඩර් කියලා හමුනවද? සර් yes මගේ කම්පියුටරේ බැටරිය ලෝ වුණා සෝ දැන් මම ඉන්නේ iPad එකකින් දැන් ඒකින්ද මට කරන්න කමන්න හොඳ මම පුතාල් පෙන්න මේ මයික් එකෙන් කරන්න පුළුවන් දේවල් හරි දැන් මේ කරන්ට් එක ආවට පස්සේ බලන්න මොනවා රෙකෝඩ් කරලා බලන්න හොඳේ පුතාලගේ Windows 10 වල හොඳ Windows 10 වල මේ voice recorder හොඳද recorder කියලා search කරපුවහම voice recorder එකක් එනවා හොඳද එතකොට මෙතන අපිට මේ මොන හරි අපට ඕන voice එකක් record කරන්න පුළුවන්. record කරන්න පුළුවන්. හොඳද? හරි. අනුපිට මෙහෙට කරන්ට් එක ආවා. හරි. ඔන්න record කරලා බලන්න ඕනේ. හරිද? record කරලා ලස්සන සින්දුවක් කියලා බලන්න ඕන. හොඳද? ලස්සන සින්දුවක් කියලා record කරලා දාන්න ඕන. හොඳද? පුතාලා දන්නවද පැල් කවි? පැල් කවි දන්නවද? ඈ? ජන කවි දන්නවද? yes sir ජන කවි දන්නවනේ? ජන කවියක් රෙකෝඩ් කරලා මට එවන්න ඕන. හොඳද? දැන් රෙකෝඩ් කරන්න මෙහෙමයි. හොඳද? දැන් රෙකෝඩින් ඔන් කරලා හොඳද? රෙකෝඩින් ඔන් කරලා හරි ජන කවියක් කියන්න. හරි. ඔන්න මලේ හොයනාමල නෙලාවරෙන් ඒ වගේ හරි ලස්සනට කියලා ඊට පස්සේ රෙකෝඩින් එක නැවැත්තුවා. හරි. My voice recorder is broken. Broken. What do you mean broken? I don't know. It says your audio. Check your audio setting.
check your audio setting. පුතා ඉන්නේ laptop එකකින්ද desktop එකකින්ද? Top. laptop එක. පදිචු එකේ නේද? හරි. බලමු. හොඳයි. දැන් ඕක රෙකෝඩ් කරාට පස්සේ මේ බලන්න දැන් සර් කරපේක රෙකෝඩින් ඔන් කරලා හරි. හරි. ජනගවයක් කියන්න. හරි. ඔන්න මලේ ඔය නාමල ඔයාලට ගොඩක් ලස්සන කියන්න බෑ. හැබැයි ඔයාලා ලස්සන කියන්න ඕන. හොඳද? දැන් රෙකෝඩ් වුණාට පස්සේ මෙන්න මෙතෙන්ට රෙකෝඩින් 6 කියලා. ඒක රයිට් ක්ලික් කරලා open file location පුතේ ගියාම ඒක රෙකෝඩ් වෙන තැන ඕපන් වෙනවා. මේ recording 6 මෙන්න මේ ෆයිල් එක හොඳයි මේකට ඕන වෙන නමක් දීලා හොඳයි පුතාලගේ නම දාන්න අපි රශිනි කියලා හරි රශිනි මම නිකන් නම දුන්නා ඒ නම දාලා මට මේක WhatsApp වලින් ඉවන්න හරි WhatsApp වලට ඇදලා දාන්න ඒකට මට එනවා හරි කවුද මේ රෙකෝඩින් එක කැඩලා කියලා කිව්වේ මට මේ ස්ක්‍රීන් ෂෙයා කරන්න පුතේ පුතාගේ බලමු මොනවා සෙටින්ග්ස් හදන්න තියෙනවද කියලා ස්ක්‍රීන් ෂෙයා කරොත් මට හෙල්ප් ගන්න පුළුවන් Wait a minute, sir. okay do take your time you need to set up the microphone in setting hari okay පුතේ minimize කරන්න මට control එක දෙන්න පුතාගේ මේ screen එකේ බලමු මොකද්ද කියන්නේ කියලා පුතේ ඔය යටම තියෙනවනේ dot තුනක් ඔය screen එකේ අන්නේ dot තුන click කරන්න can you see 3 dots on the right hand corner on the bottom good do මට ඇහෙනව නේද මට පුතාගේ මැෂින් එක control කරන්න බෑ ඒක මම කියන්නේ ඔයාලට Sir, I don't have 3 buttons. no I mean 3 dots I share kara share again share කරද්දී desktop එක share කරන්න හොඳයි desktop screen එක හරි බලන්න right hand side එකේ යටම කෙළවර චූරි dot තුනක් තියෙනව නේද අර තියෙන පුතාට පේනවද චූරි dot තුනක් අන්නේ dot තුන click කරන්න right 3? yes බලන්න යටම දකුණු පැත්තේ යටම right hand side එකේ යටම පේනවද මට පේනවා dot තුනක් චූරි dot තුනක් dot පේනවද එතනින් තමයි settings වලට යන්නේ දැන් ඔය පුතා කියන්නේ microphone එකේ settings හදන්න කියලානේ ඉතින් ඒ හදන්න එතෙන්ට යන්න ඕනේ can you see කොහෙන්ද බං මං කරන් try එකක් දෙන්න No, I can't. සර්ට පුතේ control කරන්න බෑ මං හිතන්නේ පුතා share කරලා තියෙන්නේ අර මේ screen එක විතරයි මේ පුතා share කරන්න ඕන මුළු desktop එකම අර share option එකට ගියාට පස්සේ තියෙනවා share your desktop කියලා හරි පුතා මේ share කරලා තියෙන්නේ අර recording window එක විතරයි එහෙම වුණොත් බෑ you have to share the whole desktop
sharing ගියාට පස්සේ තියෙනවා ඒක. අර sharing ගියාට පස්සේ first option එක. එහෙම වුණොත් විතරයි share කරන්න පුළුවන්. නැත්නම් අමාරුයි help කරන්න. I will check it and send it to you later, sir. හරි හරි. sure no worries. හරි. right. හොඳද? එතකොට ඔන්න කරන්න සූරි වැඩක් තියෙනවා. හොඳද? හරි. දැන් මෙන්න මේ 6 පුතාලා ලියා ගන්න ඕන. හොඳද? හොඳද? ලියා ගනිද්දී ඉස්සරහ මේක පොඩියට ඇඳ ගන්නත් ඕන. හොඳද? mouse. හොඳද? ඊට පස්සේ keyboard. හොඳද? microphone. ගොඩක් එහෙම ලස්සනට නෙවෙයි normal සරලව අදහස එන්න සූරිය ඇඳ ගන්න. හොඳද? web camera. හොඳද? barcode reader. ඊට පස්සේ scanner. ඉස්සරහින් පොඩියට ඇඳ ගන්න පොඩියට mouse එකක්, keyboard එකක්, microphone එකක්, web camera එක. හොඳයි. ඔය සමහර web camera තියෙනකොට මේ වගේ අපිට අර එළියෙන් hide කරන්න පුළුවන්. හොඳයි. මේ බලන්න. මේ තියෙන computer එක දැන් අර monitor එකේ උඩින් hide කරන්න පුළුවන් මේ පේනවද මේ? monitor එකේ උඩින් hide කරන්න පුළුවන් මෙන්න මේ වගේ. හොඳයි. web camera එක. මෙන්න ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ barcode reader එකත් අර මම අතින් අල්ලලා අර product එකට අල්ලන්න වෙයි. හොඳයි. ඊට පස්සේ scanner. හරි. ටග්ගාලෝ ටික අඳ ගන්න බලන්න ලස්සනට. ඉවරයි නම් කියන්න. අඳගත්තා නම් ඉවර කියන්න.
done Not yet, sir. හරි ඉක්මනට ගොඩක් වෙලා ගන්න එපා හොඳ කරන්නේ good good හරි අඳින්නකෝ Finish, sir. හරි අපි අනිත් යාළුවොත් ඔන්න ලොකුලා මම හිතන්නේ යාර කටන් දෙකේ ගැටලුවක් තියෙනවා හරි ඊට පස්සේ ලියන්න පුතේ ඊළඟ අනුමාත්‍රිකාව අපි දැන් කතා කරමු output devices ගැන හොඳයි ලියන්න මාතෘකාවක් output devices output devices පුතේ මේ ටික ලියාගත්තා ඊට පස්සේ ලියන්න මේ මාතෘකාව output devices කියලා හොඳයි අපි දැන් බලමු output devices මොනවද තියෙන්නේ කියලා එක ලියන්න the devices which are used to retrieve the data and information and මෙතන පුතේ retrieve the data and information කියන එක underline කරගන්න හරි retrieve the data and information are all output devices හරි මේ ටික underline කරගන්න හරි දත්ත ගන්න අපි එළියට දත්ත ගන්න ශබ්දයක් විදිහට වෙන්න පුළුවන් රූපයක් විදිහට වෙන්න පුළුවන් print out එකක් විදිහට වෙන්න පුළුවන් හරි මේ ඔක්කොම output devices හරිද output devices දැන් ඔය අපේ දැන් මම කියවන්නේ මේ අපි කම්පියුටර් එකට සමානයි කියලානේ අපේ ඇඟේ තියෙන ස්පීකර් එක මොකද්ද දැන් අපිට තියෙන ස්පීකර් එක අන්දි ඈ අන්දි කන කටනේ අපේ කට තමයි අපිට තියෙන ස්පීකර් එකනේ දැන් අපිට ඕනලා ශබ්ද වැඩි කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් නේ හයියෙන් කෑ ගහන්න පුළුවන් එමින් කියන්න පුළුවන් නේ කම්පියුටර් එකේ වගේ තමයි කම්පියුටර් ශබ්දයට අඩු වැඩි කරන්න පුළුවන් ඒ වගේම තමයි නේ හරි ලියාගන්න Okay, sir. හරි අපි දැන් එක්සාම්පල් ටික ලියාගමු දැන් මෙන්න අපි බලපුවා තියෙන මොනවද හොඳයි computer monitor හොඳයි computer monitor හොඳයි වරන් උදේට දාන display කියලා හරි ඉතරේ පොඩි මොනිටර් එකක් අද ගන්නවා හොඳයි ඊට පස්සේ printer හොඳයි ඊට පස්සේ speaker හොඳයි ඊට පස්සේ multimedia projector
මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් කියලා කියන්නේ මෙන්න මේ බලන්න. ස්මාර්ට් බෝඩ් වලට ඈ? ස්මාර්ට් බෝඩ් එකට අර අපි ක්ලාස් රූම් වල එහෙම තියෙනවනේ. ක්ලාස් රූම් වල එහෙම ක්ලාස් වල ඉස්කෝලේත් ඇති. අර ප්‍රසන්ටේෂන් එහෙම කරන් දාන්නේ. මෙන්න මේ තින් මේ බලන්න. නේ අර හෝම් තියටර් සිස්ටම් කියන එක ඒ වගේ තමයි. නේ. ඒතර මේකෙන් අර ප්‍රසන්ටේෂන් එකක් හරි එහෙම නැත්නම් වීඩියෝ එකක් ෆිල්ම් එකක් හරි වගේ අපිට බලන්න මේ ප්‍රොජෙක්ටර් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ ප්‍රොජෙක්ටර් ඒ වචනේ ප්‍රොජෙක්ට් කරනවා කියන හරි ප්‍රොජෙක්ට් කරනවා කියන එක තමයි මේ තියෙන මේක මේ ප්‍රොජෙක්ට් එක. හරි. එතකොට දැන් අපි දැන් ප්‍රොජෙක්ටර් එකේ පුතේ පිටිපස්සට මේ අපි දැන් කම්පියුටර් එකේ තියෙනවා දැකලා තියෙනවද පුතාලා කම්පියුටර් එකේ පිටිපස්සේ තියෙන මෙන්න නැත්නම් ලැප්ටොප් එකේ මෙන්න මෙහෙම පෝට් එකක් තියෙනවද බලන්න. දැන් බලන්න. ලැප්ටොප් එකේ මෙන්න මේ වගේ එකක් ගහන්න පුළුවන් පෝට් එකක්. හරි. HDMI port. I have that, sir. හරි. ලැප්ටොප් එකේ මෙන්න මේ තියෙන මෙන්න මේක. මේ තියෙන HDMI. මේ තියෙන HDMI. දැන් සර්ග ලැප්ටොප් එකේ තියෙනවා. හොඳයි. එතකොට මේකට අපි ගහන කේබල් එකේ එක පැත්තක්. හොඳයි. ඔකට HDMI කේබල් එකක් ඕන. හොඳයි. ඉතින් මේ සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ටර් එකේ පුතේ හොඳයි. ප්‍රොජෙක්ටර් එකේ මේ සාමාන්‍යයෙන් පිටිපස්සේ හරි සයිඩ් එකේ හරි තියෙන මේ තියෙන. හොඳයි. ඔය වගේම HDMI port එකක් තියෙනවා. හොඳයි. දැන් මේ බලන්න මේ ප්‍රොජෙක්ට් එකේ බෑක් සයිඩ් එක. හොඳයි. දැන් මේකේ මේ තියෙන්නේ මෙන්න මෙතන. හොඳයි. මේක ටිකක් අපි ඉතින් බලන්න. එතකොට මොකද කරන්නේ? හරි නේ. බෙන්න තියෙන HDMI එක. හරි. දැන් ලැප්ටොප් එකේ එක පැත්තකට කේබල් එක ගහලා අනිත් පැත්ත ගහන ප්‍රොජෙක්ටර් එකේ ඔන්න ඔතන මේක. හරි. එතකොට මොකද වෙන්නේ? කම්පියුටර් එකේ අපි හිතන ෆිල්ම් එකක් දැම්ම කියලා. හොඳයි. මම කම්පියුටර් එකේ ෆිල්ම් එකක් ප්ලේ කරනවා. එතකොට ඒ ෆිල්ම් එක ප්‍රොජෙක්ටර් එක අපි දැන් ගහන ලොකු බිත්තියකට. හරි. එතකොට බිත්තියේ ලොකුවට අපිට ෆිල්ම් එක බලන්න පුළුවන්. කම්පියුටර් එකේ වෙන ඔක්කොම ටික අපිට අරකේ බලන්න පුළුවන්. ශබ්දෙත් ඇහෙනවා. හරි. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකට ඕනනම් මේ HDMI වෙනුවට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ නිල් පාට පෝට් එක මෙන්න මේක පුතා දැකලා පුරුදුයිද? මෙන්න මේක. මෙන්න මේක දැකලා පුරුදුයි. සමහර කම්පියුටර් එකේ පිටිපස්සේ තියෙන පුතේ මේක. ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල පිටිපස්සේ අපි මොනිටර් එකට ගහන්නේ ඔන්න ඕකෙන් තමයි කේබල් එක මොනිටර් එකේ කේබල් එක ගහන්නේ ඔන්න ඕකට තමයි. ඔන්න ආයෙ දැක්කොත් බලන්න. හොඳද මේ බල මම පෙන්නන්න. හොඳයි. ඩෙස්ක්ටොප් සර් ලැප්ටොප් එක මේ ටීවී එකට ගහන්නේ ඔය HDMI කෝඩ් එකෙන්ද? අපිට ටීවී එකට ගහන්නත් පුළුවන් HDMI port එකෙන්. ඔව් පුතේ. හොඳයි. ටීවී එකේ HDMI port එකක් පිටිපස්සේ තියෙනවා. ඒක ලැප්ටොප් එකේ කේබල් ලැප්ටොප් එකේ HDMI port එකට එක කේබල් එකේ එක පැත්තක් ගහලා අපි අනිත් පැත්ත ගහනවා ටීවී එකේ දින HDMI port එකට. හරි. එතකොට අපිට ලැප්ටොප් එකේ තියෙන එක ටීවී එකේ බලන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ. පුතාලට බලන්න ඕන ෆිල්ම් එකක්, කාටුන් ෆිල්ම් එකක්. හරි. ලැප්ටොප් එකේ තියෙනවා. හරි. ලැප්ටොප් එකේ පොඩි ස්ක්‍රීන් එක අඟල් ලොකු ටීවී එකේ බලන්න ඕන ෆිල්ම් එක. ඉතින් මොකද කරන්නේ? ගෙදර අර HDMI කේබල් එකක් තියෙනවා නම් එක පැත්තක් ගහනවා ලැප්ටොප් එකට අනිත් පැත්ත ගහනවා ටීවී එකට. ඊට පස්සේ ටීවී එකේ රිමෝට් එකෙන් අර සිලෙක්ට් කරන්න ඕන. හොඳයි. ටීවී එකේ රිමෝට් එකේ සිලෙක්ට් කරන් තියෙනවනේ අර ඉන්පුට් වල HDMI 1, HDMI 2, AVI, TV. හොඳයි. අන්න ඒකෙන් HDMI කියන එක සිලෙක්ට් කරන්න ඕන. එතකොට ලැප්ටොප් එකේ තියෙන වීඩියෝ එක
ටීවී එකේ බලන්න පුළුවන්. හරිද? ඒත් ඔය විදිහට තමයි බලන්න ඕනේ. මේ තියෙන කෝඩ්ස් ගන්නකොට මෙහෙම වර්ගයක් තියනවද? ඔව් පුතේ සාමාන්‍යයෙන් HDMI කේබල් එකක් ගන්නවා නම් මේ පුතාලට පෙන්වන්න කේබල් එක සාමාන්‍යයෙන් තියෙනවා මේ ටිකක් ගණන් වැඩි කේබල් තියෙනවානේ සාමාන්‍යයෙන්. දැන් මේ තියෙන හරිද? දැන් මේ සර් ගේ තියෙන ප්‍රොජෙක්ටර් එකක්. සර් හෝල් එකේ ක්ලාස් කරද්දි මේ තියෙන HDMI පෝට් එක පේනවා. හරි. මේ HDMI කේබල් එක. දැන් මේක පුතේ දිගයි මේක මීටර් 2ක් දිගයි. හොඳේ. මීටර් 2ක් දිගයි. සාමාන්‍යයෙන් මීටර් මේ සාමාන්‍ය මීටර් 2ක් 3ක් වගේ දිග කේබල් එකක් ගන්න මේ HDMI කේබල් එක ටිකක් අර හයිය කේබල් එකක් තියෙන මහතයි කේබල් එක. හොඳේ. හයියයි. මේ ටිකක් අර නැමුණට එහෙම කැඩෙන්නේ. අන්න ඒ කේබල් එක තමයි හොඳ. හොඳේ. මේ කොහොමද කේබල් එක සාමාන්‍යයෙන් රුපියල් 1500ක් 1000ක් වගේ අතර ගාණක් වෙයි. හොඳද? මේ ඒ වගේ සාමාන්‍යයෙන් ගද්දි අර රුපියල් 100ක් 200ක් වැඩි වුණත් ටිකක් හොඳ කේබල් එකක් ගන්න එක හොඳයි. එතකොට ඒක ටිකක් ඩියුරබල් පුතේ. ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් අර නැමෙද්දි එහෙම අර නැමෙන තැන් වල කැඩෙන්න බලන්න. හොඳ. ඒ සාමාන්‍ය මේ දැන් ඔය දරස් එකේ එහෙම තියෙනවා. දැන් දරස් එකේ බැලුවොත් දරස් එකට ගියොත් ඔන්ලයින් ඕඩර් ගන්න පුළුවන්. හොඳ. බ්‍රෑන්ඩ් නේම් එකක් තියනවද කේබල් වලට? බ්‍රෑන්ඩ් නේම් නම් පුතේ ගොඩක් තියෙන ඉතින් ඔය චයිනීස් වගේ තමයි. සෝනි කියලා සෝනි දන්නවනේ. සෝනි කියලා අර සෝනි නම් මම දැකලා තියෙන කේබල් හොඳයි ඒක. හොඳයි. ඇත්ත සෝනි නෙවෙයි හැබැයි සෝනි කියලා කේබල් එකක් මම දැකලා තියෙන හොඳයි ඒක. මේ නැත්තම් එහෙම කියලා බ්‍රෑන්ඩ් නම් ලොකුවම දන්නේ නැහැ පුතේ. නිකන් සර්ච් කරොත් හොඳ කේබල් එකක් හොයාගන්න පුළුවන්. හොඳද? මෙන්න මේ කේබල් එක හොඳයි. මේ තියෙන. මෙන්න මේක. මෙන්න මේ කේබල් එක හොඳයි පුතේ. මෙන්න මේ වගේ තියෙන එක. මෙන්න මේ තියෙන. මේකත් නැමනට කැඩෙන්නේ නැහැ ලේසියි. මේ මේකත් හොඳයි වගේ. හරි සර් thank you. හරි තේරෙනවනේ? හොඳ. ඔකේ. මේ වැඩි කරගන්න පුළුවන් වුණා වගේ. හරි කේබල් එක ඉත තියෙන්නේ හොඳයි. හරි හදිසියට කම්පියුටර් එකේ ලැප්ටොප් එක වැඩ කරද්දී ඔන්න වටිනවා. හරි. තේරෙන මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක කියන ඔන්න ඕකට. හොඳයි. right. දැන් ඊට පස්සේ ලියන්න තුන්වෙනි මාතෘකාව Central Processing Unit CPU. Central Processing Unit. මොකද්ද બોලේ ඒ CPU කියන්නේ මොකද්ද? නෑ පුතේ. මම දැන් ඔයාලට පෙන්නනවා CPU එක. හරි. මේ මොකද්ද තියෙන්නේ? මේ තියෙන්නේ මදර් බෝඩ් එකක්. හොඳේ මදර් බෝඩ් එකක්. මදර් බෝඩ් එක මොකක් ඇතුලේ තියෙන්නේ? මතකද? මේ තියෙන්නේ. මේ මොකක් තියෙන්නේ? සිස්ටම් යුනිට් එක නේ. සිස්ටම් යුනිට් එක කියන අපට අර කම්පියුටර් එකනේ එළියෙන් පේන ලොකු පෙට්ටිය. හොඳේ. ඒක ඇතුලේ තමයි මොකද්ද අපි මදර් බෝඩ් එක හයි කරලා තියෙන්නේ ඒක ඇතුලේ. හොඳද? එතකොට මදර් බෝඩ් එකේ හොඳ දැන් ඔය පුතාලගේ මේ බලන්න පොත
මේ තියෙන හරි මේ හරි මේ තියෙන සිස්ටම් යුනිට් එක හරි ඒක ඇතුලේ තියෙනවා මදර් බෝඩ් එක හරි මදර් බෝඩ් එකේ මෙන්න හොඳට බලන්න හොඳයි මම දැන් මගේ ෂෙයාරින් ඕෆ් කරනවා කැමරා ෆුල් ස්ක්‍රීන් පේනවනේ හරි මේ බලන්න මෙන්න බලන්න හොඳට හරි මේ මදර් බෝඩ් එකේ පුතේ මෙන්න මෙතන තියෙන කොටුවක් මේ බලන්න මේ මෙන්න හරි මෙන්න මෙතන තමයි තියෙන්නේ අපි CPU එක හොඳට අහගන්න නේද අපි CPU එක ගහන්නේ මෙන්න මෙතෙන් මෙන්න මෙතෙන් තමයි CPU එක ගන්න දැන් මේක අපිට CPU එක පුතේ ගලවන්න පුළුවන් හරි මේ බලන්න හොඳයි දැන් මේ කොක්ක පන්නලා හරි මේ කොන්න මුස්සලා මේ කෑල්ල ගලවලා CPU එක අතට ගන්න පුළුවන් මේ පේනවා Yes, sir. දැක්කද මේ මොකක්ද තියෙන්නේ මේක තමයි හරියට අපේ මොකක් වගේද CPU. අපේ ඔළුවේ තියෙන මොකද්ද මොලේ වගේ හරි කම්පියුටර් එකේ තියෙන මොලේ වගේ තමයි CPU එක හරි මෙයා තමයි කම්පියුටර් එකෙන් කරන හැම ගණිත කර්ම හිතන අරවා මේව ඔක්කොම ප්‍රොසෙස් කරන වැඩ කරන්නේ මෙයා තමයි මේ වැඩ ටික බාරව ඉන්නේ හරි ඔන්න හරි පුතාලා දන්නවද මේක තියෙන්නේ මේක මොන පාටද පේන්නේ පුතාලට මේ දිලිසෙනව නේද මොන පාටද හතරම් පාට නේද රත්තරන් පාට නේද ඉතින් ඇත්තට මේ තියෙන රත්තරන් තමයි දන්නවද මේ CPU එකේ මේ ගාලා තියෙන පුතේ රත්තරන් හොඳයි ගෝල්ඩ් හොඳද මේ තියෙන ගෝල්ඩ් ඇත්තටම CPU ගොඩක් ගණන් නේද හරිද හරි මේ ඇත්තටම තියෙන ගෝල්ඩ් හරි ලෝකයේ පුතේ තියෙන වෙනම කම්පැනිස් දැන් මේ අයින් කරන CPU තියෙනවනේ හොඳද ඒ CPU ඒගොල්ලෝ එකතු කරන් ගෙනහිල්ලා මේ වගේ තියෙන මේ චූටි චූටි රත්තරන් මොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ හොඳේ ඒ රත්තරන් ඒගොල්ලෝ ආපහු එකතු කරගන්නවා හරි එකතු කරගෙන ආය දැන් අලුත් CPU හදනවනේ ඒ හදනවට ආපහු පාවිච්චි කරනවා හොඳද ප්‍රතිචක්‍රීකරණය කළා ඒ ගෝල්ඩ් ආපහු ගන්නවා එහෙම කම්පැනිස් දෙනම තියෙනවා Is it gold color or real gold? I am not kidding. This is real gold. හොඳේ ඇත්තම රත්තරන් හොඳේ ඇත්තම රත්තරන් මේ තියෙන්නේ හොඳද Why isn't it so expensive? මෙහෙමයි දැන් මේකේ ගොඩාක් රත්තරන් නැහැ දරුවෝ හොඳේ මේ උඩ මේකේ මතු පිට තමයි මේ රත්තරන් චුට්ටක් මේ ගාලා තියෙන්නේ හොඳද දැන් මේ පැත්තේම රත්තරන් නෙවෙයි තියෙන්නේ හොඳේ දැන් මේ CPU එක සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් 59000යි 60000යි 70000යි හොඳේ 80000යි ගොඩක් ගණන් ඇයි ගණන් එතන මේකේ තියෙන මැටීරියල් උත් පොඩ්ඩක් ගණන් හොඳේ මේ ඒකයි ගණන් හොඳේ මේක රත්තරන් ගාලා තියෙන්නේ හොඳේ මේ උඩ ලේයර් එක තමයි රත්තරන් තියෙන්නේ මේ ඩොට් ඩොට් තියෙන්නේ අන්න ඒක තමයි ගෝල්ඩ් හොඳේ ඉතින් CPU එක අපිට ඒ වගේ ආපහු මේකට දාන්න ඕන ප්‍රොසෙසර් එකට හයි කරන්න ඕන හොඳේ හයි කරන්නේත් එහෙමයි හොඳේ ඒ හයි කරන පැත්තක් එහෙම තියෙනවා හොඳේ දැන් මේක මෙන්න මෙහෙම දාන්න හොඳේ මේ බලන්න දැක්කද මේ ඔන්න දැම්ම ඇතුළට හරි ඇතුළට දාලා මේක වහලා හොඳේ මේක වහලා ආය මේක හො ලොක් කරන්න හරි මේක ලොක් කරන්න ඕන ඔන්න ලොක් වුණා දැන් වැටෙන්නේ නැහැ නේ දැන් වැටෙන්නේ නැහැ ඔන්න අපි ආයේ මොලේ හයි කරා මේකට හරි දැන් මෙයාට වැඩ කරන්න පුළුවන් හරිද හැබැයි මේක නම් පුතේ දැන් වැඩ කරන්න ගන්නේ පරණ එකක් මොකද මේක පිච්චිලා තියෙන්නේ මේ මදර් බෝඩ් එක හරි සර්ගේ කලින් තිබ්බ කම්පියුටර් එක මදර් බෝඩ් එකක් මේක හරිද right okay let me share my screen හරි මේ බලන්න CPU gold recovery ඔන්න බලන්න
Meaning extracting gold from CPU computer scrap. Make pure 24-karat gold bars from old CPU computer scrap. Gold value in CPUs and computer chips. Our best advice is to always check into the rarity and collectability of your computer chip before considering sending it to the precious metal refiner with the intent of scrapping it for its gold content. It may be worth quite a bit. පේනවද? ඔය CPU වල තියෙන අත්තරන් ගන්න හැටි. හොඳ? එකයි කිව්වේ. එහෙම ඒ රත්තරන් තමයි තියෙන්නේ. හරිද? හරිද මේ පරණ CPU. හරි. ඔය එකතු කරලා ගෝල් එකතු කරන කට්ටිය ඉන්න වෙනවා. හොඳයි. එහෙමත් පුළුවන්. හොඳයි. හරි. right. ලියන්න මේකට ලියන්න ලියන්න central processing unit is located inside the system unit. Inside the system unit. CPU is responsible for controlling the computer and processing data according to the given instructions. මේක පුතේ මෙන්න මේ ටික අන්ඩර්ලයින් කරගන්න. Controlling the computer and processing data. Controlling the computer and processing data.
මේ එතන පුතේ ඇඳ ගන්න මෙන්න මේ වගේ සරලව හොඳද සිස්ටම් යුනිට් එක ඇඳ ගන්න මේ වගේ බොක්ස් එක හොඳද සිස්ටම් යුනිට් එකක් ඇඳගෙන ඊට පස්සේ ඒකට දකුණු පැත්තේ මේ වගේ මදර් බෝඩ් එකක් සරලව ඇඳ ගන්න හොඳද මදර් බෝඩ් එකක් මේ වගේ ඇඳගෙන ඊට පස්සේ මේ වගේ CPU එකක් ඇඳ ගන්න හොඳද මෙන්න මේ ටික දැන් ඩීටේල් අඳින්න ඕනේ නැහැ අර අදහසක් වෙන්න තමයි අඳ ගන්න ඕනේ හොඳද මෙන්න මේ වගේ හරිනේ good හරි දැන් අපි දැන් යමු පුතේ ඊළඟ මාතෘකාවට හොඳ ලියන්න main memory 4 main memory හරි මේ බලන්න මෙන්න තියෙන main memory දැන් සර්ගේ මේ සර්ගේ පරණ කම්පියුටර් එක මේක නෑ දැන් වැඩ කරන එකක් හොඳ මෙන්න main memory හරි RAM එක අපි RAM කියලා කියන්නේ මේකට හොඳ RAM එක random access memory හොඳද ඒකට මේ තව එකක් දැන් මේක නම් ලස්සනයි නේ පේනවා හරි මේ තව එකක් හරි random access memory මේක මොකටද මේ තියෙන්නේ දැන් මේක කම්පියුටර් එකේ තියෙනවානේ කම්පියුටර් එකේ තියෙනවා නේ කම්පියුටර් එකේ තියෙනවා මේවා මොකද්ද මේකෙන් කරන්නේ ප්‍රධාන මතකය හොඳේ ප්‍රධාන මතකය දැන් මේක නිකන් හරියට
මේ වගේ හරි දැන් මේක හරියට මේ වගේමනේ දැන් පුතාලට තේරලා තියෙනවද මේ දැන් රැට නිදා ගන්නවනේ රැට නිදාගත්තාම හීන දකින්නව නේද හීන දකින්නවනේ නේ හැබැයි දැන් උදේට නැගිට්ටට පස්සේ ගොඩක් හීන අමතකයිනේ නේ Yes, උදේ sir. නැගිට්ට ඕනේ හරි හීනේ අමතකයිනේ හරි මේ RAM එකත් ඒ වගේ තමයි හොඳද දැන් කම්පියුටර් එක වැඩ කරද්දී RAM එකට එක එක ඒවා අපිට ලෝඩ් කරන්න පුළුවන් එක එක අපි දැන් වැඩ කරන software හරි දැන් මේ මම දැන් මේ වෙලාවේ මේ PowerPoint software එක open කරලා තියෙනවා මේක තියෙනවානේ මම මේ note එකක් open කරන් ඉන්නවා මම මේ notepad එක දාගෙන මෙතන type කරනවා ගොඩාක් ඒවා මට load කරගන්න පුළුවන් දැන් හිතන්න හදිස්සියේ කරන්ට් එක ගියා කියලා කරන්ට් එක ගිහිල්ලා නැත්නම් laptop එකේ බැටරි බැහැලා laptop එක off වෙනවා හොඳද එතකොට හොඳ මේ RAM එකට load කරන් ඉන්න ඔක්කොම ටික නැති වෙනවා හරි හරියට නිකන් අර අපිට උදේ ඇහැරුණා වගේ තමයි හරි උදේ ඇහැරිච්ච ගමන් මොකද වෙන්නේ අර දැකපු ඔක්කොම ටික අමතකයිනේ අර ඉන්නේ හීන ඔන්න පොඩ්ඩක් නිකන් ලාවට මතකයි බල්ලෙක් පන්නන් ආව කන්න වැටෙන්න ගියා මොකක් හරි උඩන ඒක පොඩ්ඩක් මතකයි හැබැයි සම්පූර්ණ හීනේ මතක නැහැනේ අර ඒ වගේ RAM එක කියන්නේ දන්නේ ඒ වගේ හොඳද ඒ කියන්නේ අපි වැඩ කරද්දි මේකට අපි ගොඩක් පුතේ software හැම load කරගන්න ප්‍රධාන මතකය හොඳේ හරි හැබැයි කරන්ට් එක ගියපු ගමන් ප්‍රධාන මතකයේ තිබ්බ කොහොම ටික නැති වෙනවා අමතකයි හරි එතකොට RAM එක දැන් පුතාලා අහලා දෙනේ RAM එක වැඩි වෙන තරමට අපේ කම්පියුටර් එකේ ස්පීඩ් එක වැඩි. එහෙම එකක් අහලා තියෙනවද? RAM එක වැඩි වෙන්න කම්පියුටර් එකේ ස්පීඩ් එක වැඩි. පුතාලා දන්නවද පුතාලගේ කම්පියුටර් එකේ තියෙන RAM එකේ ප්‍රමාණය බලන්න කොතනින්ද කියලා? No, sir. හරි අපි එහෙනම් බලමු. පුතාලා යන්න හොඳද? පුතාලා ඩෙස්ක්ටොප් එකේ තියෙනවද this PC කියලා මෙන්න මේ වගේ අයිකන් එකක්. this PC කියලා අන්න එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න. ඔව්. මෙමරි එකේ ප්‍රමාණය බලන විදියද? yes exactly. මෙමරි එකේ ප්‍රමාණය බලන විදිය. my computer යන්න. මේ this PC ඩබල් ක්ලික් කරලා මෙන්න මේ this PC හරි මෙන්න මේ CEF කියලා මේ දින අන්න එතෙන්ට මෙන්න මේ my computer වලට එන්න. මෙතෙන්ට වෙන්න පුළුවන් ඕනනම් මේ start button එකේ right click කරලා file explorer open කරත් හොඳයි එතකොට මෙන්න මේ වගේ එකක් එන්නේ හොඳයි ඒකේ මේ වම් පැත්තෙන් මෙන්න මේ this PC කියන එක click කරලා මෙතෙන්ට එන්නත් පුළුවන් මේකේ මෙතන right click කර මේ සුදු පාට area එකේ පුතේ right click කරලා යන්න properties වලට right click කරලා properties වලට යන්න properties වලට ගියාම පුතාලට පේනවද මෙන්න මේ system කියන තැන මෙන්න මෙතන මේ බලන්න install memory එහෙම නැත්නම් RAM කියලා කීයද තියෙන්නේ දැන් සර්ග නම් තියෙන්නේ 16යි GB කියලා තියෙන්නේ පුතාලගේ කීයද තියෙන්නේ බලන්න කීයද Sir, මගේ කම්පියුටර් එකේ තියෙන storage කියලා ඒකටද යන්න ඕනේ? දුව මෙතෙන්ට ආවද මෙන්න මේ ස්ක්‍රීන් එකට my computer මෙතන right click කරන්න right click කරලා properties යන්න ඕන දිනුත් පුතාගේ 8GB ඔව් system එකට system කියන තැනට ආවා ඊට පස්සේ එන්නේ display sound notifications focus assistant power and battery storage කියලා
පුතා ස්ක්‍රීන් ෂෙයා කරන්න හොඳයි. ස්ක්‍රීන් ෂෙයා කරන්න පොඩ්ඩක්. හරි සර්. සර් හිතා ගන්න බෑ ඔක පොතට කියන්නේ කියලා ඉන්න පොඩ්ඩක් ඉන්න. හරි. තව ස්ක්‍රීන් ෂෙයා කරන්න. හරි සර්. අපේ එක මොකද වෙන්නේ මේකනේ. හරි. දැන් ඔය white space එකේ right click කරලා පල්ලෙහා. හරි. ඔව් කලබල වෙන්න එපා. right click කරන්න. right click කරන්න ආපහු. Again? Yes, again. right click කරන්න. Right click කරන්න. හරි. දැන් properties වලට යන්න. මට ඒ පුතේ එන එක පේන්නේ නැහැ properties. පුතා මේ share කරලා තියෙන desktop එක නෙමෙයි. මම හිතන්නේ ඔය screen විතරයි share කරලා තියෙන්නේ. ආපහු ඔක close කරලා share කරන්න මුළු desktop එක. Sir, my RAM is 8 GB. 8 GB. හරි. පුතාගේ තියෙන්නේ Windows 11. Windows 11. Pro. යා. හරි ඒකයි ඔය පොඩ්ඩක් වෙනස්. Windows 11 තියෙනවා වගේ. හොඳේ. අතන ඔයාගේ RAM එක 8 GB ද? Yeah. 8 GB නේ. 8 GB RAM එක තමයි එනම් තියෙන්නේ. good. දැක්කනේ. ඔන්න ඔතනින් තමයි බලා ගන්න අපි කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන RAM එකේ capacity එක බලාගන්නේ ඔතනින් තමයි. හොඳේ. එතකොට මෙතන කියන්නේ මේ install memory. දැන් සර් එකේ තියෙනවා පුතේ සර් එකේ RAM 16ක් තියෙනවා. හොඳේ. 8ඒව දෙකක් ගහලා තියෙනවා. හොඳේ. 8 RAM card දෙකක් තියෙනවා. හොඳේ. දෙකක්. හොඳේ. එහෙම තමයි 16 හැදිලා තියෙන්නේ. එතකොට බලන්න ඔතනම තියෙනව නේද පුතේ උඩ processor කියලා එකක්. ඒ RAM එකට උඩින් තියෙනව නේද processor කියලා එකක්. ඒ එතන තියෙනවා මේ තියෙන i7 කියලා. දැන් ඔය පුතාලට ඇහිලා තියෙනව නේද මේ i7, i5, i3 කියලා හැම. අන්න දැන් සර්ගේ laptop එක i7 laptop එකක්. හොඳේ. එතකොට මේ i7 කියන්නේ මෙන්න මේක තමයි මේ. මොකද්ද? මගේ CPU එක. අපි දැන් අර කලින් බැලුවේ CPU කියලා උඩින් central processing unit. CPU එකට කියන තව නමක් තමයි ඔන්න දැම්ම පුතේ උඩ හරිය කියලා ලියා ගන්න. හොඳේ. central processing unit කියලා ඔයාලා මාතෘකාව ලිව්වා නේද? එතන පුතේ ඉස්සරහා මේ ස්ලෑෂ් එකක් දාලා ලියා ගන්න processor කියලා ලියා ගන්න එතනින්. අපි central processing unit එකට කියන තව නමක් තමයි processor. processor කියලා ලියන්න එතන. නේ? processor. i3 නේ. හරි. i3 තියෙනවා, i5 තියෙනවා, i7 තියෙනවා. දැන් අලුතෙන්ම තියෙනවා i9 එකක් තියෙනවා. හොඳේ. i9. හරි. i11 processor උත් එන්න දැන් තියෙන්නේ. හොඳේ. මේ තියෙන Intel Core i9 processor. හොඳේ. CPU i9 CPU එක. හරි. ඒ කියන්නේ මොලේ වගේ තමයි නේ. දැන් අපිට ඕන නම් පුළුවන් කම්පියුටර් එකට කාලෙන් කාලට තියෙන මොලේ අයින් කරලා අලුත් මොලයක් දාන්න පුළුවන් නේ. දැන් හිතන්න කාලයක් මම වැඩ කරනවා. දැන් පුතාලගේ දැන් මම දැන් i3 processor එකක් තියෙන්නේ. දැන් දෙන්නම දාලා තියෙන්නේ. ඉතින් අපිට ඕන නම් ඒ i3 එක අයින් කරලා i5 එකක් දාන්න පුළුවන්. හොඳේ. එතකොට ටිකක් ඊටත් වඩා කම්පියුටර් එකේ ස්පීඩ් වෙනවා. හොඳේ. i5 එක අයින් කළා ඕන i7 එකක් දාන්න පුළුවන්. හරි. එතකොට තව ටිකක් කම්පියුටර් තව ස්පීඩ් වැඩ කරන්න පුළුවන්. හොඳේ. ගොඩක් ස්පීඩ් අප් වෙනවා. හරි.
දැන් හිතන්නකෝ අපේ මොලෙත් එහෙම වෙනස් කරන්න පුළුවන් නම් කොහොමද? අපේ තියෙන මොලේ ගලවලා පැත්තකින් තියලා අලුත් මොලයක් හයි කරගන්න. හරි. ඉස්කෝලේ විභාගෙ තියෙන කාලේ හොඳ මොලයක් දාගන්නවා. නේ? දාගෙන එක්සෑම් ඩේ ලෙවල් ආයෙ ගලවලා පැත්තකින් තියලා වෙන මොලයක් හයි කරගන්න ගෙදරදී. ෂොක් නේ? එහෙම කරන්න බෑ ඇත්ත ලෝකෙ. හරි. හැබැයි කම්පියුටර් එකේ එහෙම පුළුවන්. හරි. මේ තියෙන්නේ මෙන්න processor में i9 එක i7 එක i5 වගේ processor හොඳයි CPU එහෙම නැත්නම් central processing unit එක හොඳයි right අපි දැන් Is the i9 processor made of gold? Pure? නෑ ඒක නම් පුතේ gold කියන්නේ එතන පාට තියෙන මෙන්න මේ තියෙන එතන නිකන් අර ලස්සනට gold කරලා තියෙන්නේ ඒකත් අර වගේම තමයි මේ වගේම සිල්වර් කලර් තමයි හොඳේ ඕකේ අනිත් පැත්තේ තමයි ගෝල්ඩ් ගාලා තියෙන්නේ හොඳේ ඉතින් හැම ප්‍රොසෙසර් එකකම ගාලා තියෙනවා හොඳේ ඒ වගේම තමයි සම්පූර්ණ ගෝල්ඩ් වලින් හදුවොත් එහෙම ගන්න වෙන්නේ නැහැ අපිට මේ ප්‍රොසෙසර් එක ලක්ෂ ගාණක් ගෙවන්න වෙනවා හොඳේ අර පැත්ත විතරයි ගෝල්ඩ් පාට කරලා තියෙන්නේ මේ වගේ නේ පේනවද මේ පැත්ත විතරයි ගෝල්ඩ් මේ තියෙන්නේ හරි මේ පැත්ත සාමාන්‍ය විදිහට තියෙන්නේ හරි ලියන්න පුතේ මේන් මෙමරි අපි දැන් කතා කරේ ලියන්න the device which is used to store data information and instructions temporarily is identified as the main memory or primary memory එහෙමත් කියනවා. හොඳේ main memory එහෙම නැත්නම් primary memory. හරි done ඒකටම ලියන්න it is also called sorry called as random access memory වරහන් ඇතුලේ RAM හරි එතන පුතේ තරොත් දාලා ලියන්න to view install RAM in your PC කියලා දාලා go to my computer right click and select properties
ඊට under system section you can see installed RAM capacity. ඔතන පල්ලෙන් පුතේ මෙන්න මේ RAM card එක ඇඳ ගන්න. මේ වගේක් ඇඳ ගන්න. මේ වගේ detail අඳින්න ඕනේ නැහැ. මේ shape එක ඇඳ ගන්න. හොඳේ. මේකේ වැදගත් මෙන්න මේක. I didn't write the last part of the note. හොඳම. හරි. ඔය ටික ලියාගෙන ඊට පස්සේ RAM එක ඇඳ ගන්න පල්ලෙන්. හරිද?
අපිට හරි barcode reader එකක් තිබ්බොත් ඒකේ අපිට barcode එක scan මේවා කරලා පුළුවන් නේද? දරුවෝ තව පාර ගහන පුතේ මොකද්ද අපිට barcode reader එකක් තිබ්බොත් ඔය විදිහට barcode එක ඒව ගන්න පුළුවන් නේද? barcode එකක් තිබුණොත් ඔව් ස්කෑන් කරන්න පුළුවන් කියලා දහන්නේ ඔව් සර්. ඔව් දැන් barcode එකේ වෙන්නේ මොකද්ද දැන් අපේ ඒ කියන්නේ barcode එක කියන්නේ දැන් ඉතින් මේකේ barcode එකක් තියෙනවා නේ හරි අපි එළියෙන් ඒකට barcode එක කොහොම අල්ලනවා හරි එයා අල්ලද්දි තමයි ඒක රීඩ් කරන්නේ හරි ඔව් සර් මම කියන්නේ අර bill price එක ඒකේ size එක ඒවා අපිට ගන්න පුළුවන් නේද? analyze කරලා ඔව් හරි barcode reader එකේ පුතේ ඒ කියන්නේ ඒක ඇතුළේ පුතේ දත්තයක් තමයි තියෙන්නේ හොඳද දැන් මේ barcode පුතේ තියෙනවා මේ barcode generator කියලා තියෙනවා මේ බලන්න හරි මෙන්න බලන්න free online barcode generator හොඳද දැන් හිතන්න ඔන්න දැන් අපි හිතමු දැන් ඔන්න පුතාලා ගෙදර මොන හරි මේ අපි හිතමු ගෙදර මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදනවා හොඳද දැන් අපි හිතමු නිකන් උදාහරණයක් විදිහට හිතමු දැන් අපි හිතමු ගෙදර අපි මේ මොන හරි කෑම වර්ගයක් හදනවා හොඳද අපි හිතමු කෑම වර්ගය හදලා පැකට් කරලා අපි කඩවල වලට දාන්න හදනවා හරි බිස්නස් එකක් හොඳද අපි දාද්දි ඒ මේ පැකට් එකේ අර උඩ ගහන නමනේ දැන් දිනුත් ප්‍රොඩක්ට්ස් කියලා හරි මොකක් හරි දාලා ගාන දාලා හරි ඒකට barcode එකකුත් ඔන්න හදන්න ඕන හොඳ අන්නේ හදන barcode එක අපිට පුළුවන් මේ වගේ ඔන්ලයින් සයිට් එකකට ගිහිල්ලා හොඳ මේ බලන්න දැන් මෙන්න මෙතන හොඳ මෙතන ගහනවා අපි හිතමු දිනුත් ඉරක් හොඳ 0.0.1 හොඳ සර් පොත්වල පිටිපස්සේ එන barcode එකත් ඒකමද? හැම එකක් barcode මේකේ දැන් පේනවද මේ දකුණු පැත්තෙන් හැදුනා දිනුත් 0.1 කියලා barcode එකක් හොඳද ඉතින් දැන් මෙන්න මේක අරගෙන මේක print කරලා අරගෙන අලවන්න පුළුවන් හොඳද එතකොට මේ ඉරි පුතාලට මේ ඉරි ටිකක් පේනවද මේ ඉරි ඒ ඉරි වලින් පුතේ අර දැන් අපි ගහපු ඒ දත්තේ තමයි ඒ ඇතුලේ සේව් වෙලා තියෙන්නේ හොඳ ඉතින් ඕක දැන් මේක barcode reader එකට ඇල්ලුවට පස්සේ එයා කියවන්නේ අර දිනුත් 0.0.1 කියලා තමයි එයා reader එකට ගන්න ඒ අගේ ගන්න හොඳ දැන් හිතන්න දැන් අර food city හරි දැන් අපි හිතමු food city එකේ හොඳද අපි හිතමු food city එකේ මෙහෙම එකක් තියෙනවා හොඳ අපි හිතමු food city එකේ apple වලට අපි හිතමු green apple වලට ඒගොල්ලෝ දාලා තියෙනවා green apple වලට අපි හිතමු 0.0.1 2 4 අපි හිතමු red apple වල කෝඩ් එක තමයි අපි හිතමු 0.0.1 2 හොඳ අපි හිතමු අතුහාල් වල red rice වල කෝඩ් එක තමයි අපි හිතමු 0.0.053 ඔහොම කෝඩ් තියෙනවා කියලා හරිද අපි දැන් ඔන්න barcode එක හදනවා මෙන්න මේ නම්බර් එක මෙන්න මේ නම්බර් එකට තමයි barcode එක හදන්නේ හොඳද දැන් මොකද වෙන්නේ මේ දැන් මේ නම්බර් එකට barcode එක හැදලා තියෙන්නේ දැන් barcode reader එකෙන් මේකට අල්ලපුවම මොකද වෙන්නේ එයා කියවන්නේ 0.0.1 2 4 කියලා හොඳ දැන් එතකොට කම්පියුටර් එකේ තියෙන සිස්ටම් එක දන්නවා 0.0.1 2 4 කියන්නේ මොකක් කියලාද green apple කියලා දන්නවා හොඳේ ඉතින් green apple කියලා සිස්ටම් එකේ දාද්දි එයා දන්නවා green apple ගෙඩි එක කිලෝ එක ගාන කීයද ඒ ඔක්කොම සිස්ටම් එකේ Excuse me, sir. yes මම මේ කතන්දර පොත් දෙකක් ලිව්වා ඒ දෙකටම barcodes දැම්මා. ඒක ගොඩක් හොඳයි හරි ඒ කතන්දර පොත් මේ පුතා කොහරි මේ පබ්ලිෂ් කරලා තියෙනවද අපිට බලන්න පුළුවන්ද
පුතා කැමති සර් ගුණසේනකට දැන් සරසවි එකට. එහෙම ගොඩක් හොඳයි මේ අපිට මොන හරි ඔන්ලයින් ලින්ක් එකක් වගේ පොතේ කවර් එක වගේ බලන්න පුළුවන් නම් ගෲප් එකට දාන්න යාළුවන්ට බලන්න හොඳයි කට්ටියටම බලන්න පොත් තුනක් ලිව්වා සර් තුනේ මේ වන්නද? පුතා කැමති තරම දාන්නකෝ හරි අපිට බලන්න ආසයි හොඳයි ගෲප් එකට දාන්න අපි බලන්න හොඳද ගොඩක් හොඳයි පිටුව විතරක්ද සර්? ඌ පිටුව විතරයි හොඳයි මුළු පොතම දාන්න එපා පුතා විකුණන්න දාලා තියෙන පොතක් මේක ගුණසේනේ ඉතින් පොතම දාන්න එපා just a cover page online දාලා ඉන්න ගුණසේනක තියෙනවනේ ඒක දාන්න හරි right තේරෙනවනේ බාකෝඩ් කතන්දරේ එහෙම තමයි බාකෝඩ් එකේ වෙන්නේ හොඳයි QR code එකත් ඒ වගේම තමයි හොඳයි දැන් QR code generator කියලා අපි online ගැහුවොත් හොඳයි දැන් හිතන්න පුතාලගේ තියෙනව නේද මේ ෆෝන් නම්බර අපිට ෆෝන් නම්බරේ පුළුවන් දැන් දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය සමහර කඩවල තියෙන පුතේ QR code එක දාලා අපිට ස්කෑන් කරලා ඩක් ගාලා යාළුවගේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් QR code එක ස්කෑන් කරපුවාම ඔටෝමැටිකලි වෙබ්සයිට් එකට යනවා හොඳයි දැන් අපි හිතමු අපේ වෙබ්සයිට් එකක් තියෙනවා මොකක් හරි සයිට් එකක් හොඳයි මෙන්න මෙතන මෙතන සයිට් එක ගන්නවා හරි අපි හිතමු http://www.srilanka.com හොඳයි ඔන්න srilanka.com කියලා ගැහුවට පස්සේ මෙන්න මේ පැත්තේ මේ හැදෙන QR code එක ස්කෑන් කරොත් මෙන්න මේ ලින්ක් එක තමයි පුතේ එන්නේ එළියට ස්කෑන් වෙන්නේ හොඳයි මෙන්න මේක ස්කෑන් කරොත් මෙන්න මේක තමයි එන්නේ හොඳයි මම මේක ඩවුන්ලෝඩ් කරන්න මම දැන් මේක දානවා ගෲප් එකට හොඳයි මම මේ ගෲප් එකට දානවා ඔන්න ඔයගොල්ලෝ ඔව් ඔයාලගේ ෆෝන් වල සමහර විට ෆෝන් වල ඇති QR readers හොඳයි අම්මගේ හරි අම්මගේ හරි තාත්තගේ හරි අහන්න සමහර විට ඇති ඔන්න මේක ස්කෑන් කරලා බැලුවොත් පුතාලට පෙනෙයි srilanka.com කියන සයිට් එක තමයි ඔන්න මම දැම්ම ගෲප් එකට මෙන්න දැම්ම ගෲප් එකට හොඳයි මේ ඔක ස්කෑන් කරලා බලන්නකො පස්සේ හරි එතකොට අර මේ සයිට් එකට තමයි යන්නේ හොඳයි srilanka.com කියන සයිට් එකට තමයි යන්නේ හොඳද හරි හරි මේ 8:20යි නේ හරි අපි එහෙනම් පුතේ අද රොතෙන් නවත්තමු දැන් සර්ට මේ පන්තියක් තුන 8:00 හොඳයි මම රෙකෝඩින් එකක් දාන්නම් ගෲප් එකට හොඳයි මම හිතන්නේ ගොඩක් කට්ටියට මේ කරන්ට් එකට නැතු ප්‍රශ්න තිබ්බා කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙන කමෙන්ට් එක මම රෙකෝඩින් එක දාන ගෲප් එකට අපි ඔතනින් දැන්ට අද නෝට් එක නවත්තමු හොඳද අපි ඔතනින් ඉඳන් කන්ටිනියු කරමු next week එකේ Yes, sir. Thank you, sir. okay පුතේ welcome එහෙනම් good night Bye, sir. Good night. Thank you. good night hari bye